සම්මා සම්බුදු සරණයි සුපින්නත් හැම දිනාටම ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ජීවිතයේ සත්‍ය తත්වය තේරුම් ගන්න අපේ ජීවිතය නිරවුල් කරගන්න අපිට අවශ්‍යම කරන ඊටාම අත්‍යවශ්‍ය කාරණාවන් අපි නිබඳව සාකච්ඡාවට ගත යුතු තියෙනවා. හිත දමනය කරගන්න ජීවිතය දමනය කරගන්න අවශ්‍ය කරන බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. හිත දමනය කරගත්තොත් අපේ ජීවිතය නිවැරදි වෙනවා. මොකද හිත තමයි දමනය නොවුන හිත අපිට බොහෝ හානි සිද්ධ කරනවා. දමනය නොවුන හිත අපිට බොහෝ හානි සිද්ධ කරනවා. ඒකින්ද සිත දමනය කරගත යුතුව තියෙනවා. සිත දමනය කරගත්තේ නැත්නම් අපි වැරදි විෂම වූ ක්‍රියාවන් වලට පෙළඹෙනවා. මෙවැනි විෂම වූ ක්‍රියාවන් වලට පෙළඹුණාම මේ ජීවිතයත් අසාර්ථක වෙලා සංසාරික ජීවිතයේ සුවපත් භාවයක් නැති වෙලා මහා විනාශකාරී තත්ත්වයන් අපේ පැත්තෙන් අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සසර සුවපත් භාවය නැති වෙනවා කියලා කියන්නේ බොහෝ තිරිසන් ආදී තැන්වල උපදින්න තියෙන හේතු වෙන දේවල් බොහොම වැඩි. මේවා කතා කර හිටියට මදි. මේවා සඳහා පිළියම් යොදන්න ඕන හැම වෙලේම. ඒකින්ද තමන්ගේ සහ අනුන්ගේ කියලා කියන දෙපාර්ශ්වයටම අර්ථයක් සිද්ධ කරන. ඒකට කියනවා උභයාර්ථය පිණිස පවතින කියලා. අන්න ඒ දෙපැත්තටම අර්ථයක් සිද්ධ කරවන්නට නම් අපි සංවර වෙන්න ඕනේ. අපේ සංවරභාවය තනියම අපි ඇති කරන ගන්න සංවරභාවය මොකද අපේ අසංවරභාවය කියලා කියන්නේ තනියම අසංවර වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට තවත් අය බොහෝ විට අන් අයගේ ජීවිතමේ අසංවරභාවයට ගොදුරු වෙනවා. තාත් එක්ක අසංවර වුණොත් දරුවන්ට බොහෝ හානි වෙනවා. එතකොට අම්මෙක් අසංවර වුණොත් දරුවන්ට ස්වාමියාට තාත් එක්ක අසංවර වුණොත් ස්වාමි දියණියට දෙමව්පියන්ට හානි වෙනවා. අපේ අසංවරභාවය අපි වටා ඉන්න හැම කෙනෙකුටම වගේ බලපානවා. අපේ අසංවරභාවය අපේ වටේ ඉන්න හැම කෙනෙකුටම වගේ බලපානවා. ඉතින් ඒක හින්දාම අපි ඊ타ත්ම නිවැරදි ජීවිතයක් ගත කරන්න හැම වෙලෙම සූදානම් වෙන්න ඕනේ. එතකොට අපේ සංවරභාවය අපේ නිවැරදිභාවය ඇති කරගන්න අපි හැම වෙලාවකම වගේ ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඒකට ඒ ක්‍රමවේද පාවිච්චි කරන්නම ඕනේ. ඒ ක්‍රමවේද පාවිච්චි කරේ නැත්තම් මොකද අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ හේතුඵල ධමයක්. හේතුඵල ධමයක් කියලා කියන්නේ මේ හේතුන් නිසා මේ ඵලයන් ඇති වෙනවා. ඒ ඵලයන් ඇති වෙන්න හේතු වෙන ධර්මතා. ඒ ඵලයන් ඇති වෙන්න හේතු වෙන ධර්මතා තියෙනවා නම් ඒ හේතු වෙන ධර්මතා අපි අවබෝධ කරගත්තොත් ඒ හේතු අයින් කරනකොට ඵලය සකස් වෙනවා. හේතු අයින් කරනකොට හේතු අයින් කිරීම නිසාවෙන් උපදින ඵලය තියෙනවා නම් ඒක සකස් වෙනවා. හේතු තියෙනකොට ඵලය හැදෙනවා. හරියට නිකන් අවුවයි වැස්සයි එකතු වෙලා දේ දුන්න හැදෙනවා කියන්නේ ලේසිම උදාහරණයක්. අවුවයි වැස්සයි එකතු වෙලා දේ දුන්න හැදෙනවා. අවුව හරි වැස්ස හරි අයින් වුණොත් දේ දුන්න නැහැ. බටේක වතුර එනවා කොහෙන් හරි මඩ එකතු වුණොත් එන වතුරේ මඩ තියෙනවා. ඒ මඩ එකතු වෙච්ච එක තමයි හේතු වෙන්නේ. යම් රෝගයකට යම් විස බීජයක් තියෙනවා නම් ඒ රෝගය අඩු වෙන්නේ නැහැ. ඒ වගේ යම් කිසි ආකාරයක හේතු සමුදායක් එක්ක යමක් හැදෙනවා නම් ඒ හේතු සමුදාය අයින් වෙනකොට ඵලය වෙනස් වෙනවා අයින් වෙනවා. අපේ හිත කියන්නේ ඒවමයි. අසංවර භාවය කියලා කියන්නේ යම් සංවරභාවය ඇතිවෙන්න හේතු වෙන සංවරභාවය ඇතිවෙන්න හේතු වෙන යම් ගැටලුවක් තියෙනවා නම් අන්න ඒ ගැටලුව ඇති වෙන්නේ සංවරභාවය ඇති වෙන්න හේතු වෙන හේතු සකස් වෙන්නේ නැති හින්දා. ගැටලු කියන්නේ අසංවරභාවයෙන් හින්දා ඇති වෙන ගැටලුනේ. ඇත්තටම අපේ ජීවිත ගත්තොත් එහෙම කවුරු හරි බේබදුකමකට ලක් වෙලා තියෙනවා කියලා හිතන්න. ඒ හේතු ඇතුව ඒක වෙලා තියෙන්නේ. බේබදුකම නැති කරගන්න අවශ්‍ය කරන සංවරභාවය ඇති කරගන්න ඕනෑ කරන මානසික තත්ත්වයන්
එයාගේ තුල නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එවැනි මානසික තත්ත්වයන් එයාගේ තුල නැහැ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ අපි හැම වෙලාවකම වගේ මේ ගැන ගොඩාක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. මොකද ගොඩාක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ කියලා කියන්නේ අපිට නවත්තන්න බෑ පින්වත්නි අපේ අසංවරකම්. ඒ අසංවරකමට හේතු වෙන දේවල් අපේ පැත්තෙන් අයින් වුණේ නැත්තම් සංවරකම උපදින්න හේතු වෙන දේවල් අපේ පැත්තට එකතු වෙන්නේ නැත්තම් ලෞකික ජීවිත අසාර්ථක වෙනවා අසංවර මිනිස්සුන්ගේ. ඒ වෙලාවට අසංවරකම් පැවැත්වුවට සල්ලාලකම්, බේබදුකම් වගේ දේවල් අරගෙන ගියාට ඒවා නිසාවෙන් ජීවිතයක තියෙන මහ වටිනාකම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒකින්ද මේ අසංවරකම් කියන ඒවා නැති කර ගන්නම ඕනේ. අසංවරකම් ඉදිරියේ තමන් අසරණයි. ඒක අපි කතා කරන්නේ නැති දෙයක්. ඒක අපි සත්‍යවාදීව අපි දිහා බලන්නේ නැති දෙයක්. අසංවරකම් ඉදිරියේ අපි අසරණයි. ඒ අසරණ වෙන්න හේතුව තමයි ඔන්න ඔය කිව්ව අපේ පැත්තෙන් තියෙන ගැටලුකාරී తত্ত্বය. මේකට හේතුව හොයන්නේ නැහැ. ඒ හේතු නැති අසංවර වෙන්න හේතු වෙන දේවල් අයින් කරගන්න වැඩපිළිවෙල නැති හින්දා අසංවරභාවය පාලනය කරගන්න බෑ. හේතු නිසානේ සකස් වෙන්නේ. ඒකින්ද සංවරභාවය ඇති වෙන්න හේතු වෙන දේවල් වර්ධනය කරොත් අසංවරභාවය සංවරභාවය කියන්නේ එකට තියෙන එකක් නෙවෙයි. අඳුරයි එළියයි එකට තියෙන්නේ නැහනේ. අඳුරට හේතුව එළිය නැතිකමමයි. අඳුරට බැන බැන ඉඳලා වැඩක් නැහැ. එළිය ඇති කරන්නයි ඕනේ. එළිය ඇති කරනවා කියන ක්‍රියාව සිද්ධ වෙනකොට අඳුර පහ වෙනවා. ඒ වගේ අසංවරකමට හේතුව සංවරභාවය නැතිකමමයි. එහෙනම් සංවරභාවය ඇති වෙන්න හේතු වෙන යමක් තියනවද? අන්න ඒ සංවරභාවය ඇති වෙන්න හේතු වෙන දේවල් අපි සිද්ධ කරන්න ඕනේ. නැත්තම් ලෞකික ජීවිතයත් ඊතා අසංවරභාවයට පත්වෙන එක නවත්තන්න බෑ. ලෞකික ජීවිතයත් අසංවරභාවයට පත්වෙන එක නවත්තන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකින්ද අපි මේවා ඊ타ත්ම තර්කානුකූලව ඊ타ත්ම කාරණා සහිතව සිද්ධ වෙන ආකාරයන් ගැන සාකච්ඡා කරමින් මේ සංවර වීම සඳහා අවශ්‍ය කරන කරුණු කතා කරන්න ඕනේ. ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම විශේෂයෙන්ම ලෞකික தත්ත්වයේ පැත්තක තියබ්බාවේ ලෝකෝත්තර தත්ත්වයකට නම් සංවරභාවයක් නැතුව සිද්ධ වෙන්නෙම නැහැ. ඒකේ අය කිසිම කාරණාවක් නැහැ. ලෝකෝත්තර தත්ත්වේ නම් සංවරභාවය නැතුව සිද්ධ වෙන්නේම නැහැ. ඒක තමයි ගැටලුකාරී தත්ත්වය. හොඳයි. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ සංවරභාවය ඇති වෙන්න හේතු වෙන කාරණා දේශනා කරලා තියෙන දේශනාවේ තියෙන කාරණා පහක් ගැන මූලිකව කතා කරලා තියෙනවා. අපි ලෝකෝත්තර පැත්ත ගැන කතා කරනවා නම් මේ එකක් තමයි සීලයෙන් ඇති වෙන සංවරභාවය. ඊළඟ කාරණාව තමයි සති සංවරය. සීල සංවරය කියනවා සීලයෙන් ඇති වෙන සංවරභාවයට. සති සංවරය කියලා කියනවා සතියෙන් ඇති වෙන සංවරභාවයට. ප්‍රඥා සංවරය කියලා කියනවා නුවණින් ඇති වෙන සංවරභාවයට. ඒ වගේම කාන්ති සංවරය කියලා කියනවා ඉවසීමෙන් ඇති වෙන සංවරභාවයට. ඊළඟට විරිය සංවරය කියලා කියනවා වීරියෙන් ඇති වෙන සංවරභාවයට. යම්කිසි කෙනෙක් තමන්ව দমনය කරගන්න උත්සාහ කරනවා නම් ඒ দমনය කරගන්න අවශ්‍ය කරන කාරණා පහක් දේශනාවේ සඳහන් වෙනවා. මොනවද? සීලය, සිහිය, ප්‍රඥාව, ඉවසීම සහ වීරය. සීලය, සිහිය, ප්‍රඥාව, ඉවසීම සහ වීරය. මේවයින් ඇවිස්සලා තියෙන මේ කෙලෙස් ධර්ම යටපත් වෙනවා මේවා වර්ධනය කර ගැනීමෙන්. සීල සංවරයෙන් ඒක සිද්ධ වෙනවා. සිහිය වර්ධනය වීමෙන් සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රඥාව දියුණු වීමෙන් සිද්ධ වෙනවා. ඉවසීම වර්ධනය වීමෙන් සිද්ධ වෙනවා. වීරිය වර්ධනය වීමෙන් සිද්ධ වෙනවා. මේ මානසිකව ඇතිවිය යුතු තත්ත්වයන්. මේවා දැනගත්තට පස්සේ අපිට සංවර වෙන්න ඕනේ නම් මේ කාරණා අපේ තුලින් වර්ධනය කරගත යුතු වෙනවා. හරිද? මේ කාරණා අපේ තුලින් වර්ධනය කරගත්තාම දෙපැත්තටම අර්ථයක් සිද්ධ වෙනවා. බලන්න සීලය කැඩෙනවා නම් දෙපැත්තටම හානියක්. සිහිය නැත්තම්
දෙපැත්තටම හානියක්. නුවණ නැත්තම් දෙපැත්තටම හානියක්. මෝඩයෙක් වගේ කටයුතු කරනවා. ඉවසීම නැත්තම් දෙපැත්තටම හානියක්. ඒ වගේම තමයි වීරිය නැත්තම් යටපත් කරගන්න බැරි වෙනවා නම් වීරිය නැත්තම් දෙපැත්තටම හානියක්. ඒකින්ද දෙපැත්තටම ලාභයක් ඇතිවීම සඳහා දෙපැත්තටම ලාභයක් ඇතිවීම සඳහා කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ කළ යුතු දේ තමයි දෙපැත්තටම ලාභයක් ඇතිවීම සඳහා කළ යුතු දෙයක් තියෙනවා නම් ඒ කළ යුතු දේ තමයි අපේ පැත්තෙන් අපි ඊ타ත්ම ගෞරවනීය මේ ධර්ම වැළඳ ගන්න ඕනේ. ඒකයි මම කියන්නේ. මොකද මේ කාරණා පහ ගත්තාම අපි නීවරණ ධර්ම ගැන කතා කරලා තියෙනවා. තමන්ව ආපස්සට අදින කාරණාවන්, අරමුණකට යන්න ගියම බාධා වෙන කාරණාවන්. ඉතින් ওই නීවරණ පහ ඊළඟට අපි කුසීත වස්තු ගැන කතා කරා. කම්මැලිකම් ඇති වෙන්න වැඩ කල් දාන්න හේතු වෙන කාරණා. ආඝාත වස්තු ගැන කතා කරා. තරහ කියන දේවල් ඇති වෙන්න හේතු වෙන කාරණා. එතකොට මේ දේවල් අරගත්තාම අපිට හොඳට පැහැදිලි වෙන්න ඕනේ මේ අපේ ජීවිතය මේ දේවල් තුලින් මේ පෝෂණය කරගන්න ඕන දේවල් පෝෂණය කරගන්නත් පාලනය කරගන්න ඕන දේවල් පාලනය කරගන්නත් මේ දේවල් කොච්චර බලපානවද කියලා. ඉතින් ඒවා හරියට නිකන් අර සාරාංශගත කරලා මෙන්න මේ ටික තමයි මේකට මේ ටික තමයි මේකට මේ ටික තමයි මේකට කියලා එක එක දේවල් වලට වෙන් කරලා දීලා තියෙනවා. ඒ දේවල් වලට අවශ්‍ය වෙන විදිහට වෙන් කරලා දීලා තියෙනවා. අපිට හරි පහසුයි යමක් කරන්න ගියාම. ඒ කාරණා ටික දන්නවා. අරමුණකට යන්න ගියාම බාධා වෙන කාරණා ටික මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. මේක ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම එහෙමයි. ලෞකික தත්වෙට ගලප ගන්න එක තමයි අමාරු. මොකද ලෞකික ඉලක්කයක් කියන්නේ බොහෝ විට කාමච්ඡන්දයක් තියෙන එකක්. එතකොට අපි සත්‍යවාදීව හිතලා බැලුවොත් නිවන් දකින්න කාමච්ඡන්දේ බාධා වෙනවා. ලෞකික ඉලක්කවලත් අපිට තියෙනවා යහපත් සහ අයහපත් කියලා දේවල්. අයහපත් දේ ගැන තියෙන කාමච්ඡන්දේ ප්‍රබලයි. යහපත් දේ අපි කියනවා නිවැරදිව ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්යාපාරය ගැන යම් කිසි ආසාවක් තියෙනවා නම් ඒක කාමච්ඡන්දේට වැටෙනවා. නමුත් සල්ලාලකම්, බේබදුකම් වගේ දේවල් වලට තියෙන අධික ආසාවන් විෂම වූ කාමච්ඡන්දය වෙනවා. ඒව පාලනය කිරීම අර ව්‍යාපාරය දිනු කරගන්න හේතුවක් වෙන. ඒකින්ද ලෝකෝත්තර ධර්මතා ලෞකික ජීවිතයට ගලපන්න පුළුවන්. හරියටම ගලපන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද ඒවා ගලපා ගන්නවා නුවණ ඇත්තෝ. නුවණ තියෙන ඇත්තෝ මේ විෂම වූ කාමච්ඡන්ද ආදී පාලනය කරගෙන Tamanට අවශ්‍ය කරන සියුම් වශයෙන් තියෙන කාමච්ඡන්දයේ තියෙන පාලනය දැන් අධ්‍යාපනයෙන් ඉහළට යනවා කියන්නේ ගොඩක් දේවල් පාලනය කරන කෙනෙක්. නමුත් එයාගේ හිතේ තියන්න පුළුවන් මම අධ්‍යාපනය නිසා ලාභ, කීර්ති, ප්‍රශංසා ඒවා ලබනවා කියලා. ඉතින් ඒවා ලබනවා තමයි. ඒවා අයින් කරන්න අර විෂම වූ දේවල් අයින් කරලා තියෙන හින්දා ඒ කඩයිමට ගියාට පස්සේ ඉතිරි ටික කරගන්න ගොඩක් වෙලාවට පහසුයි. මොකද විෂම ක්‍රියාවන් තියාගෙන අධ්‍යාපනය දියුණු කරගන්න බෑ. විෂම තත්වයන් මානසික තත්වයක තියෙනකොට බෑ. ඉතින් ඒක තේරුම් ගත්ත කෙනා විෂම තත්වයන් අයින් කරගෙන අධ්‍යාපනය කියන එකෙන් විභාගයක් ජය ගන්න ගියාමත් අපි කතා කරලා තියෙනවානේ. සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨාන මේ ඔක්කොම ගුණාංග වුණ. ඉතින් ඒවත් යම් ප්‍රමාණයකට වර්ධනය වෙලා තියෙන්නේ හොද්දට මහන්සි වෙලා යම් කිසි යහපත් කාරණාවක් කරපු කෙනෙක්. ඉතින් එයාට ඉතිරි ටික කරගෙන යන්න එයාට පුළුවන්කමක් නැහැ. මේක හරියට සංවර්ධනය කරගත්තේ නැත්නම් මේ தත්ත්වෙවත් අඩුම ගානේ. ඒකද ලෞකිකත්වයට මේක ගලපන්න පුළුවන්. සීලය ලෞකිකත්වයට බලපාන ආකාරය, සිහිය ලෞකිකත්වයට බලපාන ආකාරය, ඒ වගේම සංවර කාරණා අතර තියෙන තුන්වෙනි කාරණාව වෙන ප්‍රඥාව, ඒ වගේම වීරිය සහ ඉවසීම මේවා ලෞකිකත්වයටත් බලපාන ආකාරය සංවර වෙන්න අපි සාකච්ඡා කරමු කොහොමද මේක කරගන්න කියලා. ඉතින් අසංවර භාවයක් තියෙනවා නම් තමන්ගේ හිත අසංවර නම් කොහොමද සීලයෙන් මේ කාරණාව වෙන්නේ කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු. සීලය කියලා කියන්නේ සමාදන් වෙන සීලයක්. හරිද? ඒ කියන්නේ ඕනම දෙයක් අපේ පින්නත්නේ අපි මේක කතා කරලා තිබ්බත් ආය දැනගන්න ඕනේ මෙතෙන්ට අදාළ හින්දා අපේ හිත කියන්නේ හුරු පුරුදු කරන්න පුළුවන් එකක්. හරිද? පුරුදු වෙන දෙයක්. එතකොට සීලය කියන එක පැහැදිලිවම අපේ හිතේ තියෙන මේ අනුසය වශයෙන් තියෙන කෙලෙස් ධර්මයන් ක්‍රමානුකූලව වර්ධනය වෙලා අනුසය වශයෙන් තියෙන කෙලෙස් ධර්මයන් ක්‍රමානුකූලව වර්ධනය වෙලා පරිඋත්ථාන බවට පත් වෙනවා. ඒ කියන්නේ හිත නොසන්සුන් වෙනවා. ඒ කියන්නේ අදාළ අරමුණු ආපු ගමන්
දැන් මේ වෙලාවේ අපි මේ බණ අහන අය මම බණ කියන මට අපිට තරහ නැහැ. නමුත් අදාළ අරමුණ ආපු ගමන් අපිට පුදුමාකාර තරහක් ඇති වෙනවා. හරි. අදාළ අරමුණ ආපු ගමන් පුදුමාකාර තරහක් ඇති වෙනවා. එතකොට මේ ඇති වෙන තරහත් එක්ක මොකද වෙන්නේ? මේ ඇති වෙන තරහත් එක්ක අපි ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා. ඒ ගැටලුකාරී තත්වය තමයි හිත නොසන්සුන් වෙනවා. නොසන්සුන් වෙලා ටික මේ තරහ වැඩි වෙනවා. වැඩි වෙලා ක්‍රියාත්මක භාවයට යනවා. ක්‍රියාත්මක භාවයට යනකොට ඔන්න සිල් කැඩෙනවා. එක්ක පරුස වචන, එක්කෝ කාට හරි හිරිහැරයක් වෙන ක්‍රියාවක්. එක්කෝ කේලම්. හරි මොනවා හරි අන්න ඒ ක්‍රියාත්මක භාවයට යන මට්ටමට මේ කෙලෙස් ධර්මයේ වැඩි වුණාම කියනවා පරිඋත්ථාන කියලා. ක්‍රියාත්මක භාවයට යන මට්ටමට කෙලෙස් ධර්මයන් වැඩි වුණාම කියනවා පරිඋත්ථාන මට්ටමට ගියාය කියලා. හරි. පරිඋත්ථාන මට්ටමට මේ කෙලෙස් ධර්මයන් වර්ධනය වුණාම විතික්‍රමන මට්ටමට පරිඋත්ථාන මට්ටමට කෙලෙස් ධර්මයන් වර්ධනය වුණාම නොසන්සුන් වෙනවා. විතික්‍රමන මට්ටමට ගියාට පස්සේ ඒ කියන්නේ නොසන්සුන් වෙලා විතික්‍රමන සීමාව පැන්න ගමන් නොසන්සුන් වෙලා විතික්‍රමන සීමාව ඉක්මවා ගිය ගමන් මොකද වෙන්නේ? ක්‍රියාත්මක භාවයෙන් අපිට නවත්ත ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරිද? පරිඋත්ථාන කියලා කියන්නේ හරියට නිකන් මෙහෙම නිශ්චලව තිබ්බ දෙයක් නොසන්සුන් වෙනවා වගේ. සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්න ගමන් ක්‍රියාත්මක භාවයට යනවා. හරියට නිකන් මෙහෙම නොසන්සුන් වෙච්ච දෙයක් එක්තරා කඩයිමකට වැටිච්ච ගමන් එතන ක්‍රියාත්මක භාවයට යනවා. එහෙනම් මේක අපි කොහොමද අඩු කරගන්නේ මේ ක්‍රියාත්මක භාවයට යන එක නැති කරගන්නේ? කෙනෙක් සීල් සමාදන් වෙනවා. හරිද? කෙනෙක් සීල් සමාදන් වුණාට පස්සේ මොකද වෙන්නේ? සමාදන් වෙනවා කියන්නේ පොරොන්දු වෙනවා. පොරොන්දු වෙනවා මම මේ වැඩේ කරන්නේ නෑ කියලා. අපේ පින්වත්නි මේ පොරොන්දුවත් එක්ක මොකද වෙන්නේ? එයාට ආයසරයක් මේ සීලය කැඩුණොත් ආයසරයක් පොරොන්දු වෙන්න ඕනේ. ආයසරයක් කැඩුණොත් ආයසරයක් පොරොන්දු වෙන්න ඕනේ. අන්න එහෙම අපි හිතමුකෝ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර මේවා ටික අරගන්න කෙනෙක් අතින් දිගටම සත්තු මැරෙනවා. ඉතින් සිල් සමාදන් වුණාට පස්සේ එයා මේක කොහොම හරි පාලනය කරගෙන ඉන්නවා. නමුත් එක පාටම අර විතික්‍රමන මට්ටමට ගිහිල්ලා සතෙක් මැරෙනවා. දැන් එයා ලොකු කම්පනයකටපත් වෙලා මට පාලනය කරගන්න බැරි වුණා කියලා. ඒ පාලනය කරගන්න බැරි වුණා කියලා ඇතිවෙච්ච අදහසත් එක්ක එයා මොකද කරන්නේ? ඒක පාරටම ආය සමාදන් වෙනවා. එතකොට ආය දැඩි ශක්තියක් ගන්නවා. ඊළඟ සැරේ ආය සැරයක් මේ වැරද්ද කෙරෙන්න යන කාලය සාමාන්‍යයෙන් කලින් අපි හිතමු පැයකට සැරයක් වැරද්ද කෙරුණා කියලා. ඊට පස්සේ මේ කාලය ටිකක් වැඩි වෙනවා. පැයකමාරකට ඊට පස්සේ තමයි වැරද්දක් වෙරෙන්නේ. ආය සැරයක් ඒ වැරද්ද කරුණාට පස්සේ ආය ශක්තියක් ගත්තොත් දැන් පැය දෙකක් විතර ඉවසන්න පුළුවන් වෙනවා. ඔය විදිහට දවසක් විතර යනකම් ආය ඒ වැරද්ද කෙරෙන්නේ නැති වෙන්න අපි හිතමු පරුස වචන කියවෙන එක කියලා. කෙනෙක් දැඩි තීරණයක් අරගෙන මං කාගේවත් හිත රිද්දන්නේ නැහැ පරුස වචන කියන්නේ නැහැ කියලා සීලේ සමාදන් වෙනවා. සමාදන් වුණාට පස්සේ මොකද වෙන්නේ? එයාට පරුස වචනයක් කියවෙනකොට සිහිය උපදිනවා. ඉපදිලා මොකද කරන්නේ? දැඩි තීරණයක් ගන්නවා මං ආයෙ කියන්නේ නැහැ කියලා. අන්න එහෙම ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ආයෙ දැඩි තීරණයක් ගන්නවා ආයෙ කියන්නේ නැහැ කියලා. මේ විදිහට කැඩෙන හැම වාරයකම නැවත නැවත උත්සාහ ගන්න අවශ්‍ය කරන දැඩි තීරණ යම්කිසි කෙනෙක් ගත්තොත් කරන්නෙම නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ගත්තොත් එයාට ඒක කෙරෙන්න තියෙන වාර ගන්න දවසින් දවස කාලෙන් කාලෙට මේක නවත්ත ගන්න හැම වාරයකම කැඩෙන එක නවත්ත ගන්න හැම වාරයකම එයාගේ හිත ශක්තිමත් වෙනවා. ඒක නවත්ත ගන්න පුරුදු වෙනවා. හරි. මේ විදිහට ක්‍රමානුකූලව තමන්ගේ වැරදි ඇබ්බැහිවීම් තියෙනවා නම් අන්න ඒ ඇබ්බැහිවීම් වලින් එයාට පුළුවන්කම තියෙනවා අයින් වෙන්න සිල් සමාදන් වෙලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් දැන් අපි මේ මූලධර්මය හැම දෙයකටම පාවිච්චි කරන්න. අපි දන්නවා අපිට ඕන කෙලෙස් අයින් කරගන්න, අපිට ඕන අන්තිම ජීවිතය හදාගන්න. බුදුරජාණන් වහන්සේ අපිට ලබා දීලා තියෙනවා ලොකුම හානි වෙන දේවල් ටික අරගෙන කයෙන් සහ වචනයෙන් ලොකුම හානි වෙන දේවල් ටික අරගෙන අපිට ලබා දීලා තියෙනවා සිල්පද වගේක්. ඒ තමයි පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී,
කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී. හරිද? ප්‍රමාදයට හේතු වෙන සුරාපානය. හරිද? එතකොට ඊට අමතරව වචනයෙන් වෙන වැරදිවල ඔය මුසාවාදා වලට අමතරව තියෙනවා පරුසා වාචා, පිසුනා වාචා, සම්ප්‍රප්පලාපා කියලා. පරුස වචන, කේලම් සහ හිස් වචන වලින් වළකිනවා කියලා. එතකොට මෙන්න මේ දේවල් වළක්වා ගැනීම සාමාන්‍ය ජීවිතයක ඉතා සාමාන්‍ය ජීවිතයක් ඉතා යහපත් කරගන්න ලොකුම රුකුලක් වෙනවා. මේවා වළක්වා ගැනීම සඳහා මේවා සමාදන් වෙන්නේ ඔය කිව්වා වගේ එක්තරා මූල ධර්මයක් සම්පූර්ණ කරගෙන. මොකද්ද මූල ධර්මය? හිත පුහුණු කරන්න පුළුවන් යමක් වළක්වා ගන්න. හිතෙන් උපදින හැඟීමක් උපද්දවන්න ඕනේ. හරිද? පාණාතිපාතා වේරමණී කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක කාලානුරූපව මොකද වෙන්නේ? හැඟීමක් විදිහට වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් සමාදන් වීම මේ හැඟීම වර්ධනය කරවන්න හේතුවක් වෙනවා. සමාදන් වීම කියලා කියන්නේ වළක්වා ගන්නවා කියන අදහස. දැන් ඉදිරියේදී අපි කතා කරන සිහිය කියන එක අවශ්‍ය වෙන්නේ පාණාතිපාතා වේරමණී කියන නුවණ. මේකේ තියෙන ප්‍රඥාව කියලා ප්‍රඥා සංවරය කියලා. මේ තුනම අපි එකට ගත්තොත් එහෙම අපි ඉස්සරහදී කතා කරමු මේ තුන එකට කරලා ප්‍රඥාව කියන එක නැත්තම් දැන් ප්‍රාණඝාතය කියන එක අරගන්න ප්‍රඥාව කියන එක නැත්තම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක දන්නේ නැහැ එයා. වැළකීම ප්‍රාණඝාතය සිද්ධ කිරීම නරක දෙයක් කියලා දන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සමහර එක ගැන්වීම් හින්දා සමහර සත්තුන්ව මැරුවට කමක් නැහැ. එහෙනම් ප්‍රඥාව නැහැ එතන. නුවණ නැහැ. එතකොට සමහර අයට නුවණ තිබුණාට මදුරුවෙක් එහෙම මරන්න ගියාම සිහිය නැති වෙනවා. ඇදිලා ගිහිල්ලා මේක වෙන්නේ. එහෙනම් සිහිය තිබුණා නම් සංවර වෙනවා. හරිද? සමහර අයට සිහිය තියෙනවා මේකෙම තියෙන තව කාරණාවක් තමයි වීරය. වීරය නැති වෙනවා. සමහර අයට ඉවසීම නැති වෙනවා. එහෙනම් මේ එකක් හරි නැති වුණොත් එහෙනම් මේ වැඩේ වෙනවා. ඊළඟට බලන්න මෙන්න මේ සිහිය ආදී දේවල් හැම එකක්ම වර්ධනය වෙන්න මේවා එකිනෙකට සම්බන්ධයි. එතකොට අපි අතින් වැරද්ද වෙන්නේ මේ වගේ ප්‍රධාන කාරණා ටිකෙන් අපිට සංවර වෙන්න අවශ්‍ය කරන මානසික වේගයන් ඇති කරගෙන නැති හින්දා. හරි? එතකොට යමක් වළක්වා ගැනීමට සමාදන් වෙනවා. සමාදන් වුණාම දවසින් දවස මේ සිහිය ආදී ඒ සමාදන් වෙලා රකින්න වාරයක් ගානේ මේ සිහිය ආදී වීර්ය ආදී ගුණාංගයත් මේත් එක්ක වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. හරිද? එතකොට හිත ශක්තිමත් වෙනවා විතික්‍රමන මට්ටමට යන්නේ නැති වෙන්න. මේ ඔක්කොම මොකටද? අනර්ථයක් වෙන දේවල්. මේක ඒකයි මම කිව්වේ මේක මූල ධර්මයක් කියලා. සමාදන් වෙවි වළක්වා ගැනීම. නැවත නැවත අදිෂ්ඨාන ගනිමින් වළක්වා ගැනීම. මේක මූල ධර්මයක් කියලා කිව්වේ ඒකයි. එතකොට මෙන්න මේ මූල ධර්මය අපි භාවිතයට ගන්න ඕනේ. හරි? මේ මූල ධර්මය අපි භාවිතයට ගන්න ඕනේ. කොහොමද මේ මූල ධර්මයේ භාවිතයට ගන්නේ? අපේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලදීත් අපිට පුළුවන් පින්නත්නේ අපි හිතමු අපේ තව ඇබ්බැහිවීම් වගේක් තියෙනවා සාමාන්‍ය ජීවිතේ. ඒතර පාපයන් සිද්ධ වෙන සීල සමාදානයක් නෙවෙයි. ඒ කියන්නේ පාපයන් සිද්ධ වෙන මේක සමාදන් වුණා ඒක කැඩුනා කියලා පාපයන් සිද්ධ වෙන්නේ නැහැ. තමන් මේකේ මූල ධර්ම ඉගෙන ගත්තාම. මේකෙන් වෙන ලාභය ඉගෙන ගත්තාම අපි හිතමු දුරකථනය අවභාවිතයක් කරන්නට නැත්නම් දුරකථනයෙන් තමන්ට හානි වෙන දේවල් පැය ගණන් බලාගෙන ඉන්නට යම්කිසි කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. එයා මේ ක්‍රමවේදය පාවිච්චි කරනවා. දැන් තේරෙනවා දුරකථනයට මම ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. එයා බලනවා මේ බුදුරජාණන් වහන්සේ සීලය කියලා සීල සමාදන් වීම කියලා දේශනා කරලා තියෙන්නේ ක්‍රමානුකූලව හිත ශක්තිමත් කරන වැඩපිළිවෙලක්, සංවර වෙන වැඩපිළිවෙලක්. ඒතර ෆෝන් එක ඉදිරියේ, තමන්ගේ දුරකථනයේ ඉදිරියේ තමන් අසංවරයි. අන්න ඒකින්ද එයා මොකද කරන්නේ? දැඩි අදිෂ්ඨානයක් ගන්නවා සමාදානයක් විදිහට. හරිද? ඒ කියන්නේ සමාදන් වෙනවා මම දුරකථනය භාවිතයෙන් වැළකී සිටිමි කියලා. මෙන්න මෙච්චර වෙලාවක් දවසකට පැය භාගයකට වැඩිය දුරකථනයේ භාවයෙන් වැළකී සිටිමි වළකිනවා කියලා. කාරණා සහිතව ඒක තමන්ගේ පෞද්ගලික වැඩක්. කෙනෙක් දන්නේ මේ දැන් මේකට නිග්‍රහ කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ මේ කියන්නේ හරීම කාරණා සහිතව මම මේ කියන්නේ මේ සීල් සමාදන් වීමක් එහෙම නෙවෙයි. මේ උපක්‍රමය පාවිච්චි කිරීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අභිභවායමක් එහෙම නෙවෙයි මේ කියන්නේ. සීලය සමාදන් වීමෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ සංවරය. ඒ සංවර වෙන එක ක්‍රමයක් තමයි සීල සමාදානය. ඒ ක්‍රමයේ ලෞකික ජීවිතයට භාවිතා කරගන්න Taman තනියම මේ එකතු වෙලා
මේ ෆෝන් වලින් වැළකීමේ සිල්පදයේ සමාදන් වෙමි කියලා මේ විකාරයක් එහෙම කරන්න නෙමෙයි මේ කියන්නේ. එහෙම සිල්පදයක් නෑ. මේක සිල්පදයක් කියලා නෙමෙයි මම කියන්නේ. Tamanට තනියම පුළුවන් මේ උපක්‍රම පාවිච්චි කරන්න. අපි පෞද්ගලිකව එහෙම පාවිච්චි කරලා තියෙනවා. මට දැනෙනවා නම් පෞද්ගලිකව මොකද මේ අත්දැකීම් ලබා ගන්න. මට දැනෙනවා පෞද්ගලිකව මම මෙන්න මේ වැරද්ද මගේ අතින් වෙනවා කියලා. හරිද? මොනවා හරි මට අදාළ දෙයක් සිද්ධ වෙනවා කියලා මට දැනෙනවා කියලා හිතන්න. මට දැනෙනවා නම් මම මොකද කරන්නේ? දැඩි අධිෂ්ඨානයක් ගන්නවා අද දවසේ මම මේක කරන්න නැතුව ඉන්නවා කියලා. මගේ අතින් කැඩුනහම නැවත අධිෂ්ඨානයක් ගන්නවා. ආයෙ කැඩුනහම ආයෙ නැවත අධිෂ්ඨානයක් ගන්නවා. කැඩෙනවා. අපි හුඟක් අය කැඩෙනකොට වැටෙනවා. කැඩෙනකොට මානසිකව ලොකු වැටීමකටපත් වෙනවා. අන්න ඒක නැති කරගන්න ඕනේ. මම මේ ගත්ත අධිෂ්ඨානය එක දිගට කරගෙන යනවා කියලා දැඩි අදහසක් අපිට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මම මේ ගන්න අධිෂ්ඨානය එක දිගට සිද්ධ කරගෙන යනවාය කියලා දැඩි අධිෂ්ඨානයක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම අධිෂ්ඨාන කරමින් නැවත නැවත සමාදම් වෙමින්. හරිද? නැවත සමාදම් වෙමින් කෙනෙකුට පුළුවන්කම තියෙනවා සමාදම් වෙන්න කියන නැවත අධිෂ්ඨාන ගනිමින් මේ වැරද්ද සිද්ධ වෙන වාර ගාන ක්‍රමානුකූලව අඩු වෙලා ගිහිල්ලා මේ වැරද්ද නෙකරෙනම තත්ත්වයටපත් වෙනවා. ආයාසයෙන් නවත්තගත්ත ඊටාම ආයාසයකින් නවත්වාගත්ත මේ ක්‍රියාදාමය ඊටාම ආයාසයකින් නවත්වාගත්ත තමන්ගේ වැරද්ද નિરાයාසයෙන් නවතින තත්ත්වයකටපත් වෙනවා අත්හදා බලන්න. අමාරුවෙන් පාලනය කරගත්තා කියලා හිතනද මම අධිෂ්ඨානයක් අරගෙන අර මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න කියලා කියන්නේ. අමාරුවෙන් මේක නවත්තගත්තාම ප්‍රාණඝාතය අමාරුවෙන් නවත්තගත්තාම කාලයක් එනවා. નિરાයාසයෙන් මේක නැවතිලා අන්තිමට හිත ඒක ඉල්ලන්නේ නැහැ. විශේෂයෙන් ඔය සුරාපානය වගේ දේවල්, කාමයේ වර්ධවා හැසිරීම වගේ දේවල් ගත්තාම ඒවා අමාරුවෙන් නවත්තගත්තාම මූලිකව වීරයෙන්, සිහියෙන්, අධිෂ්ඨානයෙන් වළක්වා ගත්තාම මොකද වෙන්නේ? ඔන්න ලේසියෙන්ම ආයාසයකින් තොරව නවත්ත ගන්න පුළුවන් ශක්තියක් උපදිනවා. ඒකින්ද මේ දේවල් ගැන අපි හොඳට තේරුම් ගන්න මේ මූලධර්ම තේරුම් ගත්තාම ඒකයි මම කිව්වේ ලෞකික ජීවිතයේ Tamanට වැරදිලා තියෙන තැන් තියෙනවා. ලෞකික ජීවිතයේ තමන්ගේ කාලේ නාස්ති වෙන තැන් තියෙනවා. ජයමගක් විවර කරගන්න බැරුව කරදරකාරී තත්ත්වයන් ඇති වෙන තැන් තියෙනවා. අන්න ඒ කරදරකාරී තත්ත්වයන් ඇති වෙන තැන්වලදී තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ ඊටාම ප්‍රවේශමෙන් බලලා ඊටාම ප්‍රවේශමෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න. හරිද? ඒ කියන්නේ හිත පිළිබඳ බලන්න එයාව පුරුදු කරන්න. මේ වැරදි වලින් අත මිදෙන්න මම මගේ හිත පුරුදු කරනවා කියලා පුරුදු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක තමයි සීල සංවරයට අදාළ ලෞකිකත්වයට අපේ ජීවිතය සාර්ථක කරගන්න සීල සංවරයට අදාළව මේ මූල ධර්මයේ පාවිච්චි කරලා නොයෙකුත් වැරදි පුරුදු අයින් කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඉතින් මූලිකවම සිද්ධ වෙන මේ ජීවිතයත් අනුන්ගේ ජීවිතවලට දැන් ඔය ෆෝන් එක භාවිතා කිරීම වගේ මේ අනුන්ගේ ජීවිතයට බලපාන්නේ නැහනේ හුඟක් වෙලාවට. ඒක Tamanට අනර්ථයක් වෙන දෙයක්. නමුත් අපි සමාදන් වෙන සීලයන් ගත්තාම හුඟක් වෙලාවට දෙපාර්ශ්වයටම කරදරයි. ප්‍රාණඝාත කියලා කියන්නේ අනිත් ප්‍රාණින්ට කරදරයි. හොරකම් කිරීම කියන්නේ බඩු අයිතිකාරයට කරදරයි. කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඒවට සම්බන්ධ වෙන අයට කරදරයි. බොරු කියනවා කියන්නේ රවට්ටන කෙනාට කරදරයි. සුරාපානය කියන්නේ ඔය දෙපැත්ත අනිත් පැත්තට හැම වෙලෙම කරදරයි. පරුස වචන තනියම කියන්නේ නැහැ නේ. අනිත් පැත්තට රිදෙන්නයි කියන්නේ. හිස් වචනත් එහෙමයි කේලනුත් එහෙමයි. ඒ කියන්නේ කරදරකාරී තත්වයක් ඒක. ඒ තමන්ට විතරක් කරදර තියෙන දේවල් වලටත් මේක පාවිච්චි කරලා ඇබ්බැහිවීම අයින් කරගන්න හුරු පුරුදු වෙන්න. හරි? තමන්ගේ ඇබ්බැහිවීම තමන්ට අනර්ථකාරී. තමන්ට අනර්ථකාරී ඇබ්බැහිවීම සමහර විට ඔය ටෙලිෆෝන් වල තියෙන එක එක ක්‍රීඩාවන් ගේම් හරිද? එතකොට ඒ වගේ දේවල්ට ඇබ්බැහි වෙලා සමහර අය හරීම කාලේ නාස්ති කිරීමක් කරගන්නවා. ඊ타මත්ම දරුණු විදිහේ ව්‍යසන සිද්ධ වෙන තත්ත්වයන් වලටපත් වෙනවා. ඉතින් මේ හැම එකකින්ම ගැලවෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයා සපයා ගන්න ලොකු උත්සාහයක් දරන්න ඕන හැම වෙලාවකම වගේ ඒ දේ කරන්න අපි හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ දේවල් අපි තේරුම් අරගෙන
සීලය හොඳට සමාදන් වෙලා සංවර වෙන්න. අනිත් එක ඔය අනිත් දේවල් කියලා මං කිව්වා නේද? ඔය පුංචි පුංචි දේවල් ඔය දුරකථන වලට බැහැ විලා වගේ තියෙන දේවල් වලට අවශ්‍ය කරන ශක්තියක් තියෙනවානේ. ඇත්තටම අපි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, සුරාපානය වගේ දරුණු ගණයේ ක්‍රියාවන් සීලයෙන් සංවර වෙලා යම් කිසි කෙනෙක් හිත පුරුදු කරනවා නම් ඒ පුරුදු පුහුණු වීමත් එක්ක ඔය පුංචි පුංචි දේවල් අයින් කරගන්න එක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒකින්ද ඒව ගැන අවධානය යොමු නොවුනත් මේ ප්‍රධාන කාරණා 8 ගැන කයෙන් සංවර වෙන කාරණා 3යි, වචනයෙන් සංවර වෙන කාරණා 4යි, සහ සුරාපානය කියන මේ ප්‍රධාන 8න් තමන් කොහොම හරි වැළකීලා ජීවත් වුණත් අනිත් දේවල් කරගන්න එක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. අනිත් දේවල් කරගන්න එක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් ඒකින්දාම අපි බලන්න ඕනේ කොයි විදිහටද අපි මේකට මුණ දෙන්නේ කියලා. කොයි විදිහටද මේකට මුණ දෙන්නේ? ඒකින්ද ඒක දැනගෙන කාරණා සහිතව මේ සංවරයට පිළිපන් කෙනෙක්. ඒ කියන්නේ මේ සංවරයට ඇතුල් වෙන්න ඕන දැනගෙන. මේ අද නම් මගේ හිත අසංවරයි. මේ වෙනකොට මම මගේ කාලය, ශ්‍රමය හැමදේම මේ අසංවරභාවයේ හින්දා කාලය, ශ්‍රමය, ධනය කියන හැම එකම නැති කරගන්න ස්වභාවයක් තියෙනවා. අන්න ඒ ස්වභාවය මම අත මිදෙන්න ඕනේ ස්වභාවය මගේ හිත ඒකෙන් ගලවා ගන්න ඕනේ. අන්න ඒකෙන් මේ හිත ගලවා ගැනීමේ ව්‍යාපෘතිය තමයි සීලය කියලා කියන්නේ. ඒකෙන් සිත ගලවා ගැනීමේ ව්‍යාපෘතිය තමයි සීලය කියලා කියන්නේ. ඉතින් අන්න ඒකට තමයි අපි ඊ타මත්ම දැඩිව පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න ඕන. අන්න ඒ සීලයෙන් අපි පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් ඒ මානසික සංවර්ධනය හැම වෙලෙම අපි තුලින් අපි අත්දකින්න ඕනේ. එතකොට ඔය අසංවර වීම වෙනකොට කාලයක් යද්දී අපේ අසංවරභාවයක් ආවොත් මේ වැදගත් දේ අසංවර දේවල් හමුවේ අපි මං කියවනේ පටන් ගන්නකොටම අසරණයි කියලා. ඒ අසරණකම තියෙන අපිට අසංවර දේවල් හමුවේ කරගන්න දෙයක් නැති වෙන හින්දා. යමක් කරගන්න ඒ කියන්නේ ඒ අසංවරභාවය ඉදිරියේ මම නිකන් මේ අසරණයි කියන්නේ ඒක නවත්ත ගන්න මට උවමනාව තිබ්බත් නවත්ත ගන්න බෑ. ඒක නිකන් මේ දැන් ඔය ආහාර ඉදිරියේ අසංවර වෙන අය ඉන්නවනේ. ඒ අයට උවමනාව තියෙනවා තමන්ගේ මේ ජීවිතයේ මේ ගෙවනකොට ඒ ගෙවන ජීවිතයේ මේ අසනීප තත්වයන් වගේ දේවල් වලදී ඒවා පාලනය කරගන්න ලොකු අවුමනාවක් තියෙනවා. නමුත් මේවා දැක්කහම හිත අසංවර වෙනවා. අසංවර වෙලා අන්න ඒ ආහාරය භුක්ති විඳිනවා. ඉතින් ඒතර බලන්නකො සිහිය නැති වෙනවා, නුවණ නැති වෙනවා, වීරිය නැති වෙනවා, ඉවසීම නැති වෙනවා. අන්න ඒ වගේ දේවල් වලින් අත මිදෙන්න අපි හැම වෙලාවකම ඇති කරන ලොකු ශක්තියක් තමයි මේ සීලයෙන් ඇති වෙන්නේ. හිත ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන ශක්තිය හැදිලා හිතේ. ඉතින් ඒකින්ද මේක අත්හදා බලන්න කියලා මම කියන්නේ. අත්හදා බලන්න Tamanට පහසුවක් තේරෙයි සීල සංවරය තුලින් පන්නරයක් ලබන අයට ජීවිතය පිළිබඳව ජීවිතයේ පාලනය හොඳින් දැනෙනකොට පුදුමාකාර පහසුවක්, පුදුමාකාර ප්‍රීතියක්. ඒකට කියන්නේ ප්‍රමෝදය කියලා. එහෙම ප්‍රීතියක් හිතේ උපදිනවා. ඉතින් මේ ප්‍රීතියත් එක්ක මොකද වෙන්නේ? අපේ සීල සංවරයට අපේ හිත ඇලෙනවා. ඒ සංවරය තුලින් උපදින යහපත් පැත්තට අපේ හිත ඇලෙනවා. එතකොට ඔය පහත් දේවල් වලට හිත යන්නේ නැහැ. ඒවෙන් වැළකීලා ඉඳීමේ ලාභය තමන් අත්විඳින්මින් ඉන්නවා. ඒවෙන් වැළකීලා ඉඳීමේ ලාභය අත්විඳින්මින් ඉන්නවා. ඉතින් ඒක අපි හැම වෙලේම තේරුම් ගත යුතු කාරණාවක්. තමන්ගේ පැත්තෙන් හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න සූදානම් වෙන්න. අනුන් එක්ක රණ්ඩු අල්ලන එක නවත්තලා දාන්න. හරි. අනුන්ව තමන්ට ඕන හැටියට තියාගන්න ගන්න උත්සාහය කොච්චර අසාර්ථකද? දැන් කොච්චර කල්ද? හැම වෙලේම හිතන්න හිත රිදෙනකොට, හිත පීඩාවට පත් වෙනකොට මේක මගේ පැත්තෙන් මගේ හිත සකස් කරපු නැති එකේ වරද කියලා. හරි? මගේ පැත්තෙන් මගේ සිත සකස් කරපු නැති එකේ වරද්ද. ඇත්තම ඇත්ත කතා කරන එක
බොහෝම හිතන එක බොහෝම අමාරු පීඩාකාරී දෙයක්. හරිද? මම නිකන් කියන උදාහරණයක් තමන්ගේ ළඟම ඉන්න කෙනෙක්ගේ මරණය ගැන හිතන්නවත් බැරි තත්ත්වයක්. කියන්නවත් බැරි තත්ත්වයක්. කතා කරන්නවත් බැරි තත්ත්වයක්. හරි? තමන්ගේ හිතවත් කෙනෙක්ගේ මරණය ගැන හිතන්නවත් බැරි තත්ත්වයක්. එතකොට මේ තත්ත්වයන් ගැන අපි ගොඩාක් දුරට තේරුම් ගත යුතුව තියෙනවා. හරිද? මේ தত্ত্বය අපිට ගොඩාක් දුරට තේරුම් ගත යුතුව තියෙනවා මේ தত্ত্වයට මුහුණ දෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට හොඳට හිතලා මොකද අමාරුම දෙයක් මම මේ කියන්නේ ලෝකයේ තියෙන යථාර්ථවාදීව සිද්ධ වෙන දේවල්. යථාර්ථයට අනුව ලෝකයේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල් සිද්ධ වෙනවා කියන එකවත් හිතන්නේ නැති අවස්ථාවන් තියෙනවා. මේ හිත ඉඩ දෙන්නේ නැහැ ඒවට. තමන්ගේ පැත්තෙන් වැරද්ද තියෙනවා කියලා තමන්ගේ පැත්තෙන් තමයි මේ සියලු රිදීම් වලට හේතුව කියලා රිදි ඉන්න කෙනාට හිතා ගන්න අමාරුයි. ඒකින්ද මේ සියලු අසංවරකම් වල හිතේ ඇති වෙන සියලු අසංවරකම් වලට හේතුව තමන්ගේම පැත්තේ තියෙන වැරද්ද. මේ අමාරු දෙයට මුහුණ දෙන්න. ඒක තමයි ලෝකය අනිත් පැත්ත හරවන ධර්මතා. ලෝකයේ මිනිස්සු අතර මං හැමදාම කියනවා විශේෂ පුද්ගලයෙක් වෙන්න කියලා. සුවිශේෂී පුද්ගලයෙක් වෙන්න කියලා තමන්. ලෝකයේ මිනිස්සු සියල්ලම තමන්ගේ හිතේ තියෙන දුක් නැති කරගන්න අනුන්ව හදන්න උත්සාහ කරනවා. මේකේ තේරුම අනුන්ව හදන්න එපා කියන එක නෙවෙයි. අනුන්ව හදන්න ඕන අනුන්ගේ වැරද්ද දැකලා එයාලගේ යහපත සඳහා. අපි හුඟක් වෙලාවට අනුන්ව හදන්නේ අපේ හිතේ තියෙන දුක නිවා ගන්න. මේ විදිහට ඉන්න ඕන මේ විදිහට ඉන්න ඕන කියලා. අන්න ඒක පැත්තකින් දාන්න. හැම වෙලෙම එහා පැත්තේ කෙනාගේ යහපත සඳහා එහා පැත්තේ කෙනා හදනවා මිසක් තමන්ගේ යහපත සඳහා එහා පැත්තේ කෙනා හදන්න යන්න එපා. ඒක තේරුමක් නැහැ. ඒකින්ද සමහර දේවල් වළක්ව ගන්න උත්සාහ කරන්න. වැරදි දේවල් කවුරු හරි කරනවා නම් හැබැයි තමන්ගේ පැත්තෙන් ඊ타ත්ම සුවිශේෂීව තමන්ගේ හිත දිහා හැරිලා බලන්න. ඔය සංවරය කියන එක ඇති කරගන්න තුරු මානසික සංවරය ඇති වෙන්න සීල සංවරය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. එහෙනම් මේ සංවරය කියන එක ඇති කරගන්න තුරු අපිට සැනසීමක් නැහැ. අපේ හිත ප්‍රීතියෙහි ලගින්නේ නැහැ. ඒ ප්‍රීතිය උපදින්නේ නැත්තම් සීල සංවරය තුළින් උපදින්නා වූ යම් ප්‍රීතියක් තියෙනවා නම් අන්න ඒ ප්‍රීතිය භුක්ති විඳලා නැත්තම් අපේ හිත ඒක ආය හොයන්නේ නැහැ. ඒකින්ද එහෙම කරලා ලොකු ප්‍රීතියක් භුක්ති විඳින්න තමන්ගේ පැත්තෙන්. ඒ ප්‍රීතිය භුක්ති විඳිනකොට තමන්ට පුළුවන් වෙයි. ඒ ප්‍රීතිය භුක්ති විඳිනකොට තමන්ට පුළුවන් වෙයි පැහැදිලි වශයෙන්ම තේරුම් ගන්න මේ ලෝකේ ප්‍රීති විය හැකි අවස්ථා ඕනෑ තරම් තියෙනවා කියලා. තව දේවල් මේ ලෝකේ මම බලාපොරොත්තු වෙන මේ සමහර දේවල් හින්දා මම නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වෙන දේවල් එක්ක බලනකොට මම හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ දුර්වල ප්‍රීතිය. මේ සීලයෙන් සංවරය ඇති වෙන ප්‍රධානම කාරණා මම මේ අවසාන වශයෙන් කියන්න හදන්නේ ධර්මදේශනාවේ සීලය සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගෙන යම් කඩයිමක් එහාට වර්ධනය කරගත්ත කෙනෙකුට ඒ වැරද්ද සිද්ධ වෙන වාර ගාන අඩු වෙනකොට විශාල ප්‍රමෝදයක් උපදිනවා ප්‍රීතියක් උපදිනවා. ඒකට කියන්නේ ප්‍රමෝදය කියලා මම කලිනුත් කිව්වා. ඒ ප්‍රීතිය ඉපදුනහම සිද්ධ වෙන්නේ ඔය සීලය කැඩෙන්නේත් අපේ අතින් සන්තෝෂය ඇති කර ගැනීම සඳහා. සතුට වෙන්නනේ. සීලය කැඩෙන්නේ සතුට වෙන්නනේ. හිතේ තියෙන දුකක් යම් වස්තුන් නැහැ. ඉතින් හොරකම් කරගත්තාම සතුටුයි. හිතේ තියෙනවා දුකක් අහවල් අය මේ දේවල් දැනගනී කියලා කෙනෙක්ව රවට්ට ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. අහවල් දේවල් දැනගත්තොත් දුකකටපත් වෙයි කියලා ඉතින් හොර නැත්තම් බොරු කියනවා. හිතේ තියෙන දුකක් මට අහවලාට බැන්න නම් හොඳයි කියලා ඒ බයිනකම්ම දුකක් තියෙනවා. එතකොට බයිනවා. වැරදි ඔක්කොම කරන්නේ සතුට වෙන්න බලාගෙන. එතකොට ඒ වැරදි කරලා හොරකම් කරලා ලබන සතුටට වැඩිය හොරකම් නොකර ඉඳීලා වැළකීලා සත්තු මරලා සත්තුන්ට හානියක් කරලා Tamanට සියුම් සැපයක් හරි සියුම් සතුටක් හරි විඳ ගන්න පුළුවන් නම් ඊට වැඩි දෙයක් ඒකෙන් වැළකීලා විඳින්න පුළුවන්. ඒකෙන් වැළකීලා ඊට වැඩි දෙයක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඕවා අත්දකින්න ඕනේ අපි.
හරිද? මේවා අත්දැක ගන්න ඕනේ. අන්න ඒවා අත්දැක්ක කෙනෙකුට ඒ ප්‍රමෝදය විඳ කෙනෙකුට යම් ආහාරයක් දැක්කම ආසාවක් ඇති වෙලා ඒ ආහාරය විඳින්න ඕනේ කියලා අදහසක් එන්නේ පින්වත්නි ඒ ආහාරය එක සැරයක් හරි භුක්ති විඳ කෙනෙකුට. ඒ වගේ සීලය ආරක්ෂා කරලා ප්‍රමෝදය උපදවා ගත්තොත් සතියක් දෙකක් සීලය ආරක්ෂා කරලා ප්‍රමෝදය උපදවාගෙන ඒ සතුට භුක්ති විඳ කෙනෙකුට තමයි ඒ සීලය ආරක්ෂා කිරීමේ වටිනාකම ඒ හිතට දැනෙන්නේ. එතකොට තමයි ඒ හිත නැවත සීලය රකින්න ඉල්ලන්නේ. ඒක බලයක් හිතේ ඇති වෙන. හිත වේගයෙන් ඇදෙනවා සිල් රකින්න කියලා. වේගවත් බලයක් මොකද අපි දන්නවා අපේ හිත වේගෙන් යන්නේ සතුට හොයාගෙන. දෙන්නෙක් ඉන්නවනම් මං කැමති වැඩියෙන් කැමති කෙනාගේ පැත්තට මගේ හිත ඇදිලා යනවා. ඒක මම નિરાයාසයෙන්ම සිද්ධ වෙන බව තේරුම් ගත යුතු තියෙනවා. එතකොට මට ඒක අදාළ කරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. වැඩියෙන් කැමති කෙනා කෙරෙහි මගේ හිත ඇදිලා යනවා. ඒක හැටියක්. ඒ මොකද වැඩියෙන් සතුටක් ඇති වෙන හින්දා. සිල් කැඩීමෙන් ලැබෙන සතුටට වැඩිය සිල් රැකීමෙන් ඇති වෙන සතුට වැඩි කියලා අපේ හිතට ඒ සතුටු දෙකම සිල් කැඩීමෙන් ඇති වෙන සතුට මේ වෙනකොට භුක්ති විඳලා තියෙනවානේ. සිල් රැකීමෙන් ඇති වෙන සතුට භුක්ති විඳින්න දෙන්න. ඒක උපද්දවලා දෙන්න ඕනේ. ඒක උපද්දවලා දෙන්න නම් සිල් රකින්න ඕනේ. හරි? සිල් රැකලා අපි මොකද කරන්න ඕනේ? මේක උපද්දවලා දෙනවා අපේ හිතට විඳින්න. ඒක විඳින්න උපද්දවලා දුන්න ගමන් මොකද වෙන්නේ? සීලය ආරක්ෂා වෙන්න පටන් ගන්නවා. සීලය ආරක්ෂා වෙන්න පටන් ගන්නේ අපේ හිත බල කරන්නේ එතනින් එහාට සිල් රකින්න. හරිද? මේක තමයි පුරුද්දෙන් ඇති වෙන විශාලම කාරණාව. හරිද? මේක තමයි අපි මේ පුරුදු කරන සීලයෙන් ඇති වෙන විශාලම කාරණාව. ඒකින්ද සිල් සමාදන් වෙලා තමන්ගේ පැත්තෙන් සීලය සමාදන් වෙලා තමන්ගේ පැත්තෙන් මේ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සම්පාදනය කරගන්න. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. මේක කරන්න පුළුවන් දෙයක්. මේක කරලා අපි මොකද කරන්න ඕනේ? අපේ ජීවිතය ඊ타ත්ම නිවැරදි තැනකට පත් කරගන්න ඕනේ. ඊ타ත්ම නිවැරදි තැනකට පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයා සපයා ගන්න ඕනේ. ඉතින් ඒකට තමයි අපි හැම වෙලාවකම උත්සාහ ගන්න ඕනේ කටයුතු සම්පාදනය කරගන්න මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන අපේ හැම කටයුත්තක්ම නිවැරදි කරගන්න මේ සංවරය කියන එක ඕන වෙනවා. ඒ ගැන හිතන්න. මම මේ විදිහට ක්‍රමානුකූලව හිතලා බලලා මේකෙන් ලැබෙන ලාභය මොකක්ද කියලා තේරුම් අරගෙන සීලයෙන් සංවර වීම සඳහා ක්‍රමානුකූලව හිතලා බලලා වැඩපිළිවෙලක් සකස් කරගත්තේ නැහැ. අන්න ඒ සකස් කරගත්තේ නැති හින්දා මම ওই සීලය ගැන ඒ තරම්ම කාරණා සහිතව තේරුම් ගත්තේ නැහැ. කාරණා සහිතව තේරුම් ගත්තේ නැති හින්දා මං ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙලා ඉන්නේ. හරිද? එතකොට අන්න ඒ ගැටලුකාරී තත්ත්වය හින්දා මම හැම වෙලෙම විසිරෙන හිතක් ඇතුව තමයි ජීවිතේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක හින්දා මම බලන්න ඕනේ හැම වෙලාවකම බලන්න ඕනේ මගේ පැත්තෙන් මට තියෙන ගැටලුව. මේ අසංවර භාවය නැති කරගන්න සංවර භාවය ඇති කරගන්න මම සීලය ආරක්ෂා කරලා මේ විදිහට හිතේ සතුට ඒ සීලය තුලින් වර්ධනය කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සූපත් කරගන්නත් වැඩපිළිවෙල හදා ගන්න ඕනේ කියලා අර කාරණා සහිතව දැන් අපි කිව්වා පුරුදු වෙනවා කියලා. ඒ වගේම අපි සමාදන් වෙලා අදිෂ්ඨාන කරගෙන මේ කටයුතු සම්පාදනය කරගන්නවා කියලාත් කිව්වා. අන්තිමටම කිව්වා සතුට උපද්දවා ගන්න ඕනේ කියලා. එතකොට ඒ සතුට උපද්දවා ගත්තාම සීලය රැකලා මේක નિરાයාසයෙන්ම අපේ හිත බල කරනවා කියලා කිව්වා. එතකොට ඒක කඩයිමක් එක්තරා. අර විතික්‍රමන මට්ටමට යන්නේ නැතුව පරිඋත් ทาน මට්ටමේ රැඳිලා තියෙන්න අවශ්‍ය කරන කඩයිමක් ඒ. හරිද? එතකොට ඒ විතික්‍රමන මට්ටම බොහොම ඉහළ තත්යක තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යන්නේ නැහැ.
ඉතින් මෙන්න මේ කඩයිම අපේ තුලින් ඇති කර ගන්න ඕනේ. ඒ කඩයිම පන්න ගන්න ඕනේ. එතකොට සීලය තුලින් ලොකු සැනසීමක් ඇති වෙන තත්යකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සීලය තුලින් විශාල සැනසීමක් ඇති වෙන තත්යකට පත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. පත් කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ විදිහට ක්‍රමානුකූලව හිතලා බලලා සැබෑවටම අපේ සිත ශක්තිමත් කරන වැඩපිළිවෙල අපේ තුලින් උපදවා ගන්න හැම වෙලාවකම අපි උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් තමන්ගේ චිත්තසංතානය සුවපත් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කර ගැනීම තමයි අපේ ජීවිතයේ අපි ලබා ගත යුතු ඉහළම தත්ත්වය. නිවසේ ඉඳලා ධර්ම දේශනාව ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න පින්වන්ත අය නිසා වෙනුයි අපිට සංවර වෙන්න අවශ්‍ය කරන කාරණාවන් අපේ ජීවිතයට එකතු වෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ ජීවිතයට ධර්ම කරුණු එකතු වෙන වාරයක් ගානේ අපි සංවර වෙන වාරයක් ගානේ කල්යාණ මිත්‍ර දායකත්වයෙන් ලබා දුන්න පින්වන්ත පිරිසට බොහෝ පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ වෙනවා. නමුත් අපි සංවර වෙන වාරයක් ගානේ අපේ තුල ජනිත වන සීල පුණ්‍ය ශක්තිය ආයුණෙන් අනුමෝදන් කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කුසල් දහම් වඩන සැදැහැති පිරිසක් කියලා විතරයි. පුණ්‍ය අනුමෝදනාව සඳහන් කරලා තියෙනවා. කේ කමලා කුමාරසිංහ මහත්මිය, ධනපාලි වික්‍රමසිංහමිය, ඇග්ලින් ලීලානීමිය, සමජීව මුතුකුමාරණමිය යන මෑණිවරුන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා වගේම වයිඑන් පල්ලියගුරු ඩීඩීපී දේවරාජ, ඩැනී අබේදීර යන පියවරුන්ට හා සියලුම මියගිය ඥාතිවරුන්ට ඒ නම් සඳහන් කරපු සියලු දෙනා ඇතුළු සියලුම මියගිය ඥාතිවරුන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සෙත් පැතීම් වශයෙන් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන බවත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලුම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා, උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි මේ අත්තන් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් එයා බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකීය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.